මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දෙනාටම උතුම් වූ සම්බුද්ධ ධර්මය නිබඳව ශ්‍රවණය කරන්නට පුණ්‍යවන්ත ඔබට අවස්ථා සලසා දෙන බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් බුද්ධාභිවන්දන උත්තරීතර ධර්මානුශාසනා මාලාවේ අති උතුම් සද්ධර්ම දේශනාවකුයි මේ හෝරාවට නියමිතව ආරම්භ කරන්නේ. පිණිසිතින් ඔබ හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා. පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ පුණ්‍ය භූමිය වගේම ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දෙහිබෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමින් වහන්සේ විසින් අපි හැම දිනම සාදු නදින් පාදාභි වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් වූ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා එම් කුසුමාවතී සොහොයුරිය විසින්. පුණ්‍යවන්ත අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ එම් විමලසේන සොයුරා පරලෝසපති වසරක් පිරීම නිමිත්තෙන් ජූලි මාස 31 වන දිනට වර්ෂයක් පූර්ණ වීම නිමිති කොටගෙනයි මේ උතුම් ධර්මානුශාසනාව පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලබන්නේ. එතුමන්ගේ බවගාමී සසර සූපත් වේවා, සියලු දේශනාමේ කුසල් අනුමෝදනා වේවා, ආයති භවයේ සූපත් වේවා, අජර වූ අමර වූ නිවන පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසලය උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමු. උතුම් ප්‍රාර්ථනා සිතතිබ පින්වත් ස්වාමින් වහන්සේට සාදු නදින් පාදාභි වන්දනෙන් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත් සිතින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් ධර්මදානයේ පිණිස බෙදාහැරෙන ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙලායින්. පිංහතුනේ, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුණ ගත්තොත් බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන කෙනෙක්ගේ හිත පැහැදුනොත් ඒකෙන් ලැබෙන විපාකයක් අචින්තියයි කියලා ධර්මයේ සඳහන් වෙන. මේ බුදුගුණ ගැන හිත පහදවනවා කියලා කියන්නේ මහා පුදුම දෙයක්. ඔබටවත් මේ ධර්ම දේශනා කරන මටවත් මේ මනුස්සලෝකෙ සාමාන්‍ය ජීවිත ගත කරන අපි කාටවත් බුදු කෙනෙක්ගේ බුදුගුණ සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන්කමක් නෑ. ඔබට හිතේ එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙකුට පුළුවන් කියලා. සෝවාන් වෙච්ච කෙනෙකුටත් පුළුවන්කමක් නෑ. සකදාගාමි, අනාගාමි, මහරහතන් වහන්සේලාටවත් බුදු කෙනෙකුගේ බුදුගුණ සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන්කමක් නෑ. පිංහතුනී, බුදු කෙනෙක්ගේ බුදුගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. එක මහා පුදුම දෙයක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්දය, ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ වෙන කිසිම දෙයක් දේශනා නොකර එක දිගට බුදු කෙනෙක්ගේ බුදු ගුණම දේශනා කරනවා කල්පයක් පුරාවට. එතකොට පුංචි කාලයක් නෙමෙයි.
මේක උපමාවක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම කාරණයක් දේශනා නොකර ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ බුදුගුණම විස්තර කරමින් බුදුගුණ ගැනම දහම් දෙසනවා. කල්පයක් පුරාවට ඒ ධර්මය දේශනා කරත් ඒ කල්පය අවසන් වෙනවා මිසක් බුදුගුණ අවසන් වෙන නෑ කිය. ඒ නිසා අපිට පේනවා මේ බුදුගුණ කියලා කියන්නේ අචින්තියයි. අපිට මේ අචින්තය විෂයන් අපේ මේ සාමාන්‍ය නුවනකට අපි හිතුවට අපි බුද්ධිමත් අපි බොහොම නුවන තියෙන අය අපිට තමයි ඔක්කොම තේරෙන්නේ අපි තමයි ඔක්කොම දන්නේ කියලා අපි හිතාගෙන හිටියට අපේ නුවනටවත් හසු වෙන්නේ නැති අපිට හිතලා තේරුම් ගන්න බැරි සමහර වෙලාවට අපි ඒවා හිත හිතා යන්න ගියොත් අපේ හිත පවා විපිලිසර වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙන. හැබැයි බුදුවරුන්ට ඒවා වැටහෙනවා මේ ලෝක විශ්‍ය අචින්තයයි. එක අපිට තේරුම් ගන්න බෑ අපිට තේරෙන්නේ බුදු හාන්දුරුව දේශනා කරපු ටික අපේ නුවනට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් දක්වා විතරයි. ඊළඟට ඉරදි විශ්‍ය අචින්තයයි. ඒ ඉරදි ප්‍රාතිහාර ගැන අපි යම් ප්‍රමාණිකින් තේරුම් ගත්තට ඒක කොහොමද වෙන්නේ මොන විදිහට අපිට හිතාගන්නවා. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. ඊළඟට කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විශ්‍ය අචින්තියයි. ඒ නිසා තමයි අපිට තේරෙන් නැති නිසාපි කියන ඇයි අරයට අරහෙම වුණේ අච්චර පවකාරයෝ යසාගේට ඉන්නවා කිසි කරදරයක් නෑ. අච්චර හොඳට ඉන්න මනුස්්‍යයාටමයි ඒ කරදර කෝමේවෑ විපාක ඔබහල ඇති කරමය ගැන අපිට තියෙන හදිසිය ඇයි එහෙම වුණේ ඇයි මෙහෙම වෙන්න ඇත්තේ ඇයි අරයට අරහෙම වුණේ ඒ අපි අපේ නුවනින් අපිට හිතෙන දේවල් මොකද අපිට කර්ම විපාක විශ්ය වැටහෙන්නේ අපිට තේරෙන්නේ ඉතාම ස්වල්පයයි. හැබැයි බුදුරජාණන් වහන්සේලා මේ කර්ම විපාක විශ්ය අතීත කල්ප ගණන් දීර්ඝ සංසාරය කරපු කර්මයන්ග විපාක මතුවෙන ආකාරය. ඒ කර්ම විපාක විශ්ෂය පරිපූර්ණව අවබෝධ කරගත්ත බුදුවරු අපිට තේරෙන්නේ එක අචින්තියයි. ඊළඟට බුදුවරුන්ගේ බුදු ගුණ අචින්තිය ඒක සාමාන්‍ය මනුස්සයකුට හිතලා තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමේ. පිංහතුනේ ඔබ අහල ඇති ලංකා භූමියේ මිහින් තලේ. එදා කාල බුද්ධරක්කිත කියන මහරහතන් වහන්සේ කළු තිඹිරි ගහක් යට වැඩ සිටිමින් කාල කාරාම සූත්‍රය දේශනා කරා කියලා අප ඉතිහාස සඳහන් වෙන. එදා බණහන්න බොහෝ පිරිසක් ඉස්සර බණ කියනකොට පෝය දවස්වලට දහම් දෙසනවා. පුන් පොහෝ දවසට බණ කියනකොට රාත්‍රී කාල ඔබ දන්වන පෝය දවසට හඳ එලිය තියෙනවා. බොහෝ පිරිස එකතු වෙනවා පෝය දවසට බණහන්. ඒ කාලෙ බොහෝ මහරහත්තන් වහන්සේලා ආරයන් වහන්සේලා වැඩ හිටිය කාලේ ඒ ධර්ම දේශනා රාත්‍රී කාලෙ පටන්ගන්න බණ එලි වෙනකම් පහෝදා උදේ අරුණෝදය වැටෙනකම්ම ඒ දේශනාව දිගට විස්තර කරමින් එලි වෙනකන් දහම් දෙසන. ඒ දේශනාවට තමයි කැන තුන්යම් රාත්‍රී ධර්ම දේශනා කියලා. එතකොට බණහන්න කැමති සද්ධාවන්තයි බොහෝ ආසා ඉසරු බහල ඇති අනුරාධපුරේ ධර්ම දේශනා කරද්දි. අරියවංස දේශන පවත්වනවා කිය. තිස්ස මහාරාමීන් දම් මිනිස්ව අනුරාධපුරයට යනවා කියන පයිම් බණහලයි. යන්න සතියක් ඉතර යන ඇති. ඒ අන ගමනි බුදු ගුණ සිහිකර කර ධර්මය ගුණ සිහිකර කර තුනුරුවන් ගුණ සිහිකර කර අනුරාධපුරයට ගිහිල්ලා අර වගේ තුන්යම් රාත්‍රී දේශන එල්ලි වෙනකම් බණහලා ආපහු ගම්බිංගොල්ට පිටත් වෙලා යනවා. එතකොට ඒ කාලෙ මිනිස්සු එකතු නහම දැන් පෝය දවසේ රජ්ජුරුවොත් රාජකාරි කටයුතු ඉක්මනින් අවසන් කරලා මේ බණහන්නේ නොයිස රජ්ජුරුවොත් එලි වෙනකම් බණහලතිය. එදා ඒ කාලේ ලංකා භූමී රජකං කරේ සද්ධාතිස්ස රජ්ජුරු දුටුගැම රජතුමාගේ සහෝදරය සද්ධාතිස්ස රජතුමා. හැබැයි රාජකාරි කටයුතු ටිකක් නිසා වෙලාවට බණ පටන්ගන්න කලින් ඇවිල්ලා වාඩිවෙන්න බැරිවුණ. ටිකක් පරක් වුණ. හැබැයි රජතුමා ඉක්මනට ඒ කටයුතු අවසන් කරලා එනකොට ධර්ම දේශනාව ආරම්භවෙලා. රජ්ජුරුව කල්පනා කරා මම ඉස්සරහින් ගිහිල්ලා වෙන්කරපු රජ්ජුරුවන්ගේ ආසනයේ වාඩිවෙන්න ගියොත්.
මිනිස්සු රජ්ජුරුව දැකලා රජ්ජුරුවන්ට ගරු කරන්න සමහරුන්ට බය පක්ෂපාතීකම මිනිස්සු නැකිටිනවා ගෞරව කරනවා මිනිස්සුන්ගේ අවධානය වෙනස් වෙනවා ධර්ම දේශනාවට මේක බාධාවක් වෙයි. බණහගෙන ඉන්න මිනිස්සුන්ගේ අවධානය වෙනස් වෙයි. ඒ නිසා කාටවත් නොපෙනෙන්න මම ඇහෙන තැනක ඉඳන් මං බණටි අහගෙන ඉන්නවා කියලා සද්ධාතිස්ස රජ්ජුරුවෝ ගහක් තිබුණා මේ ගහට මුවා වෙලා ගහලග හිටගෙනම හර දේශනාව අහගෙන හිටිය බුදුගුණ ගැන කරපු දේශනාව කාලකාරාම සූත්‍රයේ බුදුගුණ ගැන විස්තර කරමින් කරපු දේශනාව. දැන් හවස පටන්ගත්ත දේශනාව ඉර බැහැගෙන යනකොට හඳේලියේ පටන්ගත්ත දේශනාව එක දිගට ගලාගෙන බුදුගුණ විස්තර කරගෙන එලි වෙනකම්ම බුදුගුණ ගැනම උන්වහන්සේ දහම් දෙසවා. හිමිදිරි උදෑස්සන අරුණෝදේ වැටෙනකොටම ඒ බුදුගුණ දේශනාව අවසන් කරා. මිනිස්සු සාධකාර දුන්න සතුටින් දෙවියම් පවහසේ සාධකාර දෙනවා. සද්ධහතිස්ස රජ්ජුරුවොත් එල්ලි වෙනකං බණහගෙන ඉඳලා සාධකාරදුන්න. රජ්ජුරුවන්ගේ කටහඬ මේ මහරහත්තන් වහන්සේ ඇහිලා ඇහුව රජතුමනී. රජතුමා කොතනද හිටියේ ස්වාමීනි ඉස්සරහට ඇවිල වන්දනා කළකින ස්වාමීනී මං මේ මෙතන හිටියේ රජතුමා හිටගෙන කොයි වෙලේදාවේ බණ පටන්ගන්නවත් එක්කම වගේ මං පැමිණි බාධාවක් වෙයි කියලා මං ඉදිරියට ආවෙන මං මෙතන එතකොට එලි වෙනකං හිටගෙනද ඔවු ස්වාමීනි මට කිසිම වෙහිසක් දැනුන්නේ මට වෙලාව යනවා දැනුන්නේ බුදුගුණ ගැන අහනකොට මගේ හිතේ ඇතිවිච්ච සද්ධාව ප්‍රීතියත් එක්ක මට කිසිම අපහසුවත් දැනුන්නෑ මං හිටගෙනම තමයික එලිවෙනකම් බණැහ. ඒ වෙලාවෙ සද්ධාතිස්ස රජතුමා කොච්චර සද්ධාවද්ද කියන්නේ මේ කාල බුද්ධරක්හිත මහරහත්තන් වහන්සේ ළඟට ඇවිල වන්දනා කළ සාධකාරදීල කියන ස්වාමීණි ඒ බුදුගුණ නං ආශ්චරයයි. සාමීනි බුදුගුණ තවත් තියෙනවද කෙලැහෝ. ඒ වෙලාවේ ඔන්න බලන්න මේ මහරහතන් වහන්සේ බුදුගුණ ගැන කරන උපමාව. දැන් එල්ලි වෙනකම්ම බුදුගුණ ගැනම බණ කියපු මේ උතුම් මහරහතන් වහන්සේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ට කෙන රජතුමනි මම දේශනා කරේ ඉතාම ස්වල්පයයි බුදුගුණ අචින්තියයි අනි ස්වාමිනි උපමාවක් කියන්න ඒවෙලේ කියනවා මේ අහස මේ අහස් කුස ආකාස ධාතුව මොනතරං විශාලද මේ අහස පියාමගෙන යනෝ පක්ෂියෙක් අපි ගමු මොකෙක් හරි අහස පියාමගෙන යන කුරුල්ලෙක් ගැන හිතන් ගිජු ලිහිනියෙක් පියාමගෙන යන මේ පියාමගෙන යන පක්ෂයාගේ අත්තටු දෙකට වැහෙන්නේ මේ අහස ඉතාම ස්වල්ප ප්‍රමාණයක් අන්නේ වගේ ප්‍රමාණයක් තමයි මං මේ එලිවෙන කම්ම බුදුගුණ විස්තර කරමින් දහම් දෙසවේ දේශනා නොකළ බුදුගුණ ප්‍රමාණය මේ අනිත් ආකාසේ තරං විශාලයි කියව. සද්ධාතිස්ස රජතුමා සාධකාරදුන්න සාධු සාමීනී අනේ මට තව උපමාවක් කියන්න කිව බුදුගුණ ගැන. ඒ වෙලාවෙ කිව්වා රජතුමනී විශාල දියඇල්ලක් ගලාගෙන වැටෙනකොට ඔබ දන්නවා විශාල ගංගා ගලාගෙන යනවා දියඇලි ගලාගෙන යනවා විශාල ජල පහරක් ගලාගෙන යනවා. කවුරු හරි ඉදිකටු තුඩක් ඔබ දන්නවා ඉදිකට්ටක් කියලා හිතන් ඉදිකට්ටක් අරගෙන ඇවිල්ල මේ ඉදිකට්ටර වතුරට අල්ලපු හම අර විශාල ජලකඳ ගලාගෙන යන වතුරවලින් අර ඉදිකටු පුංචි සිදුරේ යම් පුංචි වතුර බින්දුවක් දෙකක් බින්දු ප්‍රමාණයක් යනවද අන්නේ වගේ කියලා හිතන්න කිවා. මේ එලිවෙනකම් දේශනා කරපු බුදුගුණ ප්‍රමාණය අර ඉදිකටු සිදුරෙන්ගිය පුංචි වතුර බින්දු ප්‍රමාණය හා සමානයි. මේ ගංගාවේ ගලාගෙන යන මහා ජල පහර යම්සේද දේශනා නොකළ බුදුගුණ ඒ තරං විශාලයි කියව. අනේ සාධු ස්වාමීනී මට බුදුගුණ ගැන තවපමාවක් කියන්න කිව. මහා සාගරයේ සතර මහා සාගරයේ යම්තා විශාලද. මේ සාගරින් පුංචි ජලබින්දු කීපයක් ගන්නවා අපි ගම අතට හරි කියලා වතුර බින්දු ටිකක් ගත්තා. ඒ ගත්ත ජලබින්දු ප්‍රමාණය යම්සේද එල්ලිවෙනකම් මේ දේශනා කර බුදුගුණ ප්‍රමාණයේ වගේ කිව. දේශනා නොකළ බුදුගුණ ප්‍රමාණය මේ මහා සාගරී ජලය තරං විශාලයි කියව. සාධූ ස්වාමීනී බුදුගුණ ගැන
මගේ හිත අප්‍රමාණ පැහැදුන අනේ ස්වාමිනි මට තව උපමාවක් කියන්නකි. ඒ වෙලාව කියනවා රජතුමනි 100ක් කිරියක් අපි හිතමු නිකන් හෙක්ටයාර් 100ක් හරි අක්කර 100ක් කියලා හිතන්නකා. වී වපුරලා වී අස්වැන්නක් තියෙනවා. එතකොට මේ විශාල කෙලවරක් නොපෙනෙන විශාල වී අස්වැන්නේ එක වී ගහක තියෙන වී ඇට ප්‍රමාණය යම්සේද දේශනා කරපු බුදුගුණ ප්‍රමාණය අන්නේ වගේ ටිකක් කියව එලි වෙනකම් විස්තර කරමින් දේශනා කරේ. දේශනා නොකළ බුදුගුණ ප්‍රමාණය මේ මහා 100ක් කිරියක තියෙන මේ වී ගස්වල මේ භූමියේ වී ඇට ප්‍රමාණය හා සමානයි කියලා හිතාගන්න කිය. ඒ වෙලා බුදුගුණ ගහලා හිතේ කොච්චර පැහැදීමක් මේ රජ්ජුරුවන්ගේ ඇති වුණාද කියලා කියන්නේ සද්ධහතිස්ස රජතුමා කියෙන ස්වාමීනින් මට මේ බුදුගුණ වෙනුවෙන් මට යම් පූජාවක් කරනවනං මේ අනන්ත බුදුගුණ වෙනුවෙන් මා තුළ තියෙන උතුම්ම පූජාව වටිනාමදේ මං පූජා කළ යුතුයි. ඒ වෙලාවෙ ඔටුන්න ගලවලා බුද්ධ ශාසනය වෙනුවෙන් මේ මුළු ලංකා රාජ්‍යම මං බුද්ධ ශාසනයටම ධර්ම පූජාවක් හැටියට පූජා කරනවා කියලා උන්වහන්සේ ඉදිරියේ ඔටුන්න ගලවල තියලා මේ ලංකා භූමිය මුළු ලංකා රාජ්‍යම බුද්ධ ශාසනයට ඒ බුදුගුණ උදෙසා පූජා කරන්නට ඉදුණු. දැන් රජතුමා බුද්ධ ශාසනය පූජා කරේ කාටද ඒ මහරහතන් වහන්සේට. හැබැයි උන්වහන්සේ රාජ්‍ය කරන්නවා රජකං කරන්න නෙමෙයි. උන්වහන්සේක පිළිගත්තා. පිළි අලගෙන කියනව රජතුමනි ඔබ දැම් මේ මුළු ලංකා රාජ්‍යම ශාසනයට පූජා කරන්න. මං එක පිළිගත්තා. මන් දැන්ගේ රාජ්‍ය ආයමත් ඔබට පවරනවා. ඔබ රාජ්‍ය කරන්න ඕන දැන් සංඝයා විසින් පවරණ රාජ්‍යයක් සංඝයාට පූජ කරපුදේ සංඝයා පවරන්න. ඔබ ධාර්මිෂ්ටව දසරාජ්‍ය ධර්මයෙන් ඔබ බොහොම ධර්මානුකූලව රාජ්‍ය කරගෙන මේ රට පවත්වාගෙන මිනිස්සුන්ට කරුණාවෙන් මෛත්‍රයෙන් දසරාජ්‍ය ධර්මයෙන් බ්‍රහ්ම විහරණයෙන් ඔබ මේ රාජ්‍ය කරන්න කියලායි රාජ්‍ය ආයමත් රජ්ජුරුවන් උදෙසා පැවරුව. එතකොට අපිට පේනවා අපේ අතීත රජවරු පවා. මේ බුදුගුණ අහල හිතේ ඇතිවෙච්ච පැහැදීම ගැන හිතන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි දැන් අපිට බුදුගුණ අහලා බණක් අහලා බුදුගුණ ඇහෙනකොට කොච්චරනම් අපේ හිත පහදිනවද කියලා හිතන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ඒ පෙළහර පාද්දි උන්වහන්සේ යමහා මහ පෙළහර පාද්දි ඒ ඇස්වලින් දැකපු මිනිස්සු අතර සද්ධාවන්තයි කොච්චරනං එදා පහදින්න ඇත. පිංහතුනී බුදු කෙනෙකුට පමණයි යමාමහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන. වෙන කාටවත් යමාමහ පෙළහර පාන්න පුළුවන්කමක් නෑ. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ ඉර්දිවන්තයන්ගේ අග්‍රම කෙනා මුගලම් මහරහතන් වහන්සේ. ඊර්තිමතුන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට නොය කිරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. හැබැයි යමාමහ පෙළහර පාන්න පුළුවන්කමක් නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ බුදු වෙලා වැඩ සිටිද්දී අවස්ථා ගණනාවක යමාමහ පෙළහර පාන්නට යෙදුණ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සති අවසානය බෝධි මූලෙන් අහසට පැනනැගල. ඒ තමයි පළවෙනිම යමාමහ පෙළහර පෑම. දෙව් බමුන්ගේ සැකදුරු කරන්න බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමාමහ පෙළහර පානට එතුළ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ප්‍රථම වතාවට යමාමහ පෙළහර පෑම්. එදා දෙව් බමුන් සැක දුරු කරගත්තා. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්බුද්ධත්වයට පත්වෙලා. බුදු කෙනෙක් පමණමයි මේ යමාමහ පෙළහර පාන්නේ. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවා කියලා දෙවියන් අතර සැක සංකා දුරු වෙලා ගිය. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුද්ධකට පසුව සාක්‍ය වන්සිකයන්ගේ කපිල වස්තුපුරයට උන්වහන්සේගේ උපන් ගමට සුද්දෝදන රජතුමාගේ ආරාධනය සාක්‍ය වන්සික ඥාතීන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ නීග්‍රෝධහරාමි හදල බුදු හාමුදුරන්ට පූජා කරා. එදා සාක්‍ය වන්සිකයන්ගේ මානයේ දුරු කරන්න. ඒ භූමියත් බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා සාක්‍ය කෝලිය වන්සිකයන් ඉදිරියේ තමන්ගේ ඥාතිීන් ඉදිරි අහසේ
බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජලධහරා විහිදෝමින් යමා මහ පෙළහර පානට යෙදුණා. එදා සුද්දෝදන රජතුමා බිම වැතිරිලා සාධු කාරදිදී වන්දනා කරන්නට යෙදුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්කමූලේ අසලදී යමා මහ පෙළහර පෑව. අන්න තීර්ථකයන්ගේ අභියෝගේ භාරගෙන ගන්ධබ්බ රුක්කමූලේ අසල යමා මහ පෙළහර පාන. එදා විශාල පිරිසක් රැස් වෙලා හිටිය. ඒක බුදුහාන්දුරුව හොරෙන් කරපු එකක්නම මිනිස්සුන්ට දැනුන් දීලා දින ගානකට පෙර අසවල් දවසේ බුදුරජාණන් වහන්සේ අසවල් භූමී ගන්ධබ්බ රුක්කමූලේ අසල යමා මහ පෙළහර පානවා කියලා දැනුම් දුන්න. මොකද අන්න තීර්ථකය බුදුරජාණන් වහන්සේට අභියෝග කර. ඒ අභියෝගේ භාරගෙන ගන්ධබ්බ රුක්කමූලේ අසල යමා මහ පෙළහර පෑව. ඒ පෙළහර පාලම එතනින් මයි බුදුරජාණන් වහන්සේ දෙව්ලෝට වැඩම කරන්නේ අභිධර්ම දේශනාව සිදු කරන්න අහසිම එතනින් වැඩිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පාටික සමාගමේදී යමා මහ පෙළහර පෑවා කියලා දීගනිකාය තින පාටික සූත්‍රය කියලා. අන්න එහි සඳහන් වෙන. එතනත් අන්න තියත්තකයාගේ අභියෝගය මත පාටික සමාගමේදී බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පානට යෙදුණු. ඔය වගේ අවස්ථා කීපයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර යමා මහ පෙළහර පෑම සිදු කර. දැම් බලන්න මේ ප්‍රාතිහාරය දකිනකොට බුදු කෙනෙකුට පමණමයි කෙනො කරන්න පුළුව. එකවර වේගෙන් සමාපත්ති දෙකට වෙන වෙනම සමවදින. හැබැයි වේගෙන් සමවදින නිසා මේක එකවරම වෙන වගේ මිනිස්සුන්ට පේෙන්. බුදුරජාණන් වහන්සේ ශරීරයේ ඉනෙන් උඩකොටසෙන් ගිනිදැල් විහිදෝනවා යටකොටසෙන් ජලධහරා විහිදෝනවා මේ සමාපත්තිය මාරුවෙන් මාරුවට වෙනස් කරමින් සමවදිනකොට. ඉනෙන් උඩකොටසෙන් ජලධහරාවක් විහිදෙනකොට යටින් ගිනි දැලක් විහිදෙන හෙම මාරුවෙනවා. ඊට පස් ශරීරය වම් පසින් ගිනි දැල් විහිදොනකොට දකුණු පසින් ජලධහරා විහිදෙනවා. වන් කනින් ගිනි දැලක් විහිදෙනකොට දකුණු කනෙන් ජලධහරාවක් විහිදෙනවා. වම් නාස්පුඩුවෙන් ගිනි දැල් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජලධහරා විහිදෙන. තල් කඳක් තරන් විශාල ගිනි දැල් ජලධහරා විහිදෝමේ. අහසේ බුදුරජාණන් වහන්සේ බුදුරුව මවමින් මේ යමා මහ පෙළහර පෑම සිදු කරා. දැම් බලන්න මෙවැනි ප්‍රාතිහාරයක් ඇස් දෙකට දකිද්දි. ඒ දැකීම මත් බුදු කෙනෙක් ගැන හිත පහදවාගෙන සුගතියක උපදින්න හේතුවෙන දෙයක්. මේ සද්ධහා බුදු කෙනෙක් ගැන ඇතිකරගන්න සද්ධාව කියලා ගැන මහා පුදුම දෙයක්. සද්ධහා මාත්‍රයක් ඇති වුණ පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මයි සද්ධහා මත්තන් පේම මත්තන් සබ්බේතයේ සග පරායන. සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඉපදුණු. සබ්බේතයේ සග්ග පරායන. ඒ සියලු දෙනාම සුගති පරායන වෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒ කියන්නේ ආකාරවතී සද්ධාව මේ සද්ධහා ඉන්ද්‍රිය සද්ධහා බලය ඉහලටම වඩලා ඇති කරගන්න ඒ දියුණු සද්ධහා මට්ටමක් ගැන නෙමේ කියන්න. බුදුගුණ ගැන සාදු කියලා හිතේ ඇතිවෙන යම් පැහැදීමක් ඇද. ඒ මොහොතට අපි දන්නවා සාමාන්‍යෙන් පෘතජ්ජන කෙනෙකුට පිහිටනවා අමූලිකා සද්ධහා කියලා අපි කියනවා. එක අවබෝධෙන් අර සෝවාන් වෙන ශ්‍රාවකයට තමයි ආකාරවතී සද්ධාව ඇතිවෙන. සාමාන්‍ය පෘතජ්ජන කෙනා සාදු කියලා පෙළහර දැකල හරි බුදුගුණ අහලග හරි බුදු හාමුදුරුව ගැන හිත පහදින. එක සුළු මොහොතකට වෙන පැහැදීමක් වෙන්න පුළුව. හැබැයි ඒ පැහැදීම මාත්‍රයක් හිතේ ඇති වුණත් බුදු හාමුදුරුව ගැන අනිද්දේවල් ගැන නෙමේ. බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඒ පැහැදීම මාත්‍ර වසයෙන් සද්ධහා මත්තා ප්‍රේම මත්තා මාත්‍රයක් ඇති වුනත් සබ්බේතයේ සග්ග පරායන සියලු දෙනා සුගතියනවා කෙන එකත් ඇති. ඒ නිසා පිංහතුනේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙ උන්වහන්සගේ ජීවිත කාලය තුළ. බුදු හාමුදුරුව ගැන සිහි කරලා දැකලා බුදු ගුණයක් මෙනෙහි කරලා බුදු හාමුදුරන්ට සාධකාරදීල දංහැන්දක් බෙදලා මොන තරම් පිරිස සුගතිය ඉපදුනාද. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දෙව්ලව එදා ගන්ධබ්බ රුක්කමූලයෙන් අහසට පැනනැගලා යමා මහ පෙළහර පාලා ඉරදියෙන් පියවර 3කින් අපිට මේ පියවරගේ පම අපි හිතන්නේ අඩිය තියලා යන පියවර
මේක ඉරදි මේ වසයෙන් පියවර 3කින් බුදුහාන්දුරෝ දෙව්ලෝට වැඩම කරන. ගන්ධබ්බරුක්ක මුලේ ළඟ එක පියවර යුගන්ධන පර්වත මුදුනි තැබුව කිය. ඊළඟ පියවර මහාමේරු පර්වත මුදුනි තැබුවකින් ඊළඟ පියවරෙන් තවතිසා දෙව්ලෝ සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනය මත වැඩ සිටිය. මේ විදියට බුදුහාන්දුරු වඩිනකොට දෙවියන්ටවත් හිතාගන්න බැරි වුනා කියනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ල මේ තරං විශාල පරෝතයක් උඩට දිගු කරාද පරුවතයේ සිරිපතුල ළඟට නැමිලාවද කියලා හිතාගන්නවත් බැරි විදිහට ඉරුදිම එකයි ඉරුදිය කිය අචින්තියයි. ඒ විදියට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දෙව්ලොව අභිධර්ම දේශනාව සිදු කරලා වස් පවාරණය කරලා. එදා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වඩින්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරගෙන. මෙන්න මේ ප්‍රාතිහාරි මෙන්න මේ පෙළහර මේක මහා පුදුමයි. ලෝක විවරණ මහා ප්‍රාතිහාරි පිංහතුනේ බුද්ධ ශාසනයක එකම අවස්ථාවයි මේ පෙළහර පෑම සිදුවේ. මේ ප්‍රාතිහාරි ලෝක විවරණ මහා ප්‍රාතිහාරි. තුන් ලෝකේම විවර වෙන එක මොහොතක් කෙනවා එක වරක් බුද්ධ ශාසනයකදී. මුළු බුද්ධ ශාසනයකම එකම වරයි. තැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් භාවනා කරලා දිවස් නෝනක් උපදවාගත්ත කෙනෙකුට ඒ දිවසින් දෙවියන් දකින්න පුළුව එක අපි කවුරුත් අහලා බණපොතේ අහලා තියෙනවා. දෙවියන් දකින්න නම් දිවසක් තියෙන් ඕන කියලා. ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී බුද්ධ අධිෂ්ඨානයෙන් සාමාන්‍ය පියවි ඇසින් පවා මිනිස්සුන්ට දෙවියන් බ්‍රහ්මයන් අහසේ සම්පූර්ණ දෙව් බමුන්ගෙන් පිරිලා දෙව් බමුන් සියසිම් පියවි ඇසින් ඉරදියක් නැතිවුනත් මිනිස්සුන්ට දකින්න අවස්ථාව ලැබෙන. ලෝක විවර වෙනවා දෙවුල්ලව බඹලව මනුලව මේ ලෝක විවර වෙලා ඒක මහා ප්‍රාතිහාරයක් හැටියට සිදුවෙන්. පිංහතුනී බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න දින කීපයකට පෙර මුගල මහරහතන් වහන්සේ අතේ බුදුරජාණන් වහන්සේ මනුලවට දැනුන් දුන්නා. අසවල් දවසේ තතාගතයන් වහන්සේ දෙව්ලෝවස් පවාරණය කරලා. පෙර බුදුරජාණන් වහන්සේලා වැඩම කරපු විදිහටම ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරමින් සංකස්ස පුරයට වැඩම කරනවා කියලා. පිංහතුනේ දැන් අපි හිතමු ඔබ නිකං හිතන්න අද වර්තමානය ඒ වගේ මහා පෙළහර පාන්න පුළුවන් කෙනෙක් ඉඳලා කවුරු හරි කිව්වොත් මේ විදිහට දෙවියම් බ්‍රහ්මයන් එදාට පේනවා දෙව් බමුන් පිරිවරාගෙන අහසින් මේ විදිහට අසවල් තැනට එනවා මේ දවසට කියලා කිව්වොත් මිනිස්සු කොච්චර නම් පිරිලා ඒ භූමි අතුරු සිදුරු නැතුව ලක්ෂකනම් මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා යයිද එදත් ඒ දේ වුණා. එකම හිස් ගොඩක් බවට සංකස්සපුරේ පත් වනා යුදුම් ගානක් ඈතට පේන එකම හිස් ගොඩක් කෝටි ගානක් මිනිස්සු වටේ පිරිලා දවස් ගණන් දැන් අතර වෙලා මිනිස්සු කෑම ගෙනහල්ලා උයාපිහාගෙන කමින් මග දිගට පිරිලා දැන් දිනේ එනකං ඇවිල්ලා පිරිලා ඉන්නවයි භූමී මේ පෙළහර දකින්න මිනිස්සු ආසයි. අනේ අපිටත් දැකගන්න තියෙනවන අනේ අපිටත් ජීවිතයේ පෙළහර දැකගන්න තියෙනවන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දෙව්ලොවි මනුලොවට වැඩම කරනකොට ඉර්දියෙන් රන් ඉනි මගක් මැව්වා තවතිසා දෙව්ලොව ඉඳං සංකස්ස භූමියට. එක ඇත්ත ඉනි මගක් මේ කවුරුත් හේතු කරපු එකක්ත් එහෙම ඉනි මගක් මේක ඉරදියක් පෙළහර. මිනිස්සුන්ට පේන්නේ බුදුරජාණන් වහන්සේ අහසේ සංකස්ස භූමී දං අහස කෙලවරක් දක්වා ඉහලට කෙලවරක් නොපෙනෙන අහසට දිග රන්වන් පාට රත්තරං ඉනිමකක් පහළ වුණ. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් අහසින් පහලට වඩින් හැබැයි මිනිස්සුන්ට පියවියහෙම පේන්නේ ඉනිමගකින් පහලට වඩිනෝ එකතයි ප්‍රාතිහාරි මේ ඉනිමගෙන් වඩිනොන්නේ මේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට අභිධර්ම දේශනාව අවසන් කරලා දෙව්ලොවින් මනුලොවට වඩිනකොට. උන්වහන්සේව පෙරටු කරගෙන දෙවියම් බ්‍රහ්මයම් දස දහසක් ලෝක දහා තුළ දෙව් බමුන් බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වසයෙන් පෙරහැරින් මනුලෝට වඩම්මන්. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින්
බ්‍රහ්ම ලෝකවලට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන හිසට ඉහලින් අල්ලගෙනෙනවා. සක්‍ර දෙවියන් සාධකාර දිදී ජයතුරා සක පිඹිනෝ. සක්‍ර දෙවියන්ගේ ජයතුරා සක පිඹිනෝ. පංචසික දෙවියන් වීනාවාදනය කරනවා. දිවිය නැටුම් දිවිය ගායන දිවිය තූරියනාද දෙවියන්ගේ නැටුම් ගැයුන් දෙවරු වහසේ මල්ලිසිනවා. දෙවියන් බොහොම ගෞරවෙන් පෙරහැරක් දැන් අපි දැකලා තියෙන පෙරහැනිකා දළදා පෙරහැර හිතන්. එතකොට ඒ අපි අද දැකලා තියෙන අපි ඔය කරුණුවලට අනුව බුදු හාමුදුරුව වෙනුවෙන් අපි බොහොම ගෞරවෙන් ධාතුන් වහන්සේලාද පෙරහැර වඩම්මන. එදා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවි මනුලොවට වැඩම කරනකොට. ඒ වගේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන මේ වඩිනකොට දෙවියම් බ්‍රහ්මයන් තමන්ගේ දෙව්ලොවට වැඩම කරලා දෙව් බමුන් වෙනුවෙන් ධර්මී පරම ගහාම්බීරම කොටසේ අභිධර්ම දේශනාව සිදුකරපු බුදුරජාණන් වහන්සේට ගෞරවයට පෙරහැරෙන් තමයි දෙව් බමුන් දිවිය තූරිනාද දිවිය නැටුම් ගැයුම් දිවිය සංගීත මේ සියල්ල මැද දෙවියම් මල්ලිසිමින් බුදු හාමුදුරුවන්ව මනුලවට වඩම්මගෙනෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ රන් ඉනිමගකින් පහලට වඩිනෝ වගේ පෙළහර පාගෙන තමයි දෙව් බමුන් සමඟ සංකස භූමියයට වඩින්. දැම් මේ ප්‍රාතිහාරි මිනිස්සුන්ට පේනවා. ඉර්දිමතුන්ට විතරක් නෙමේ. මේ භූමියේ අර පිරිලා හිටපු විශාල පිට ලක්ෂ ගනම් මිනිස්සු සාධු කාරදිදී මේ ප්‍රාතිහාරය දකිනවා. මිනිස්සුන්ටත් දෙවියම් පේ නොබුදු හාන්දුරු විතරක් නෙමේ. දිවිය නැටුම් ගැයුන් දිවිය වාදන මුළු අහස්සේම වලාකුළු නොපෙනේ ගිහිල්ලත් දෙවියන්ගෙන් පිරීගි අහසක්. දිවිය රත දිවිය සංගීත දිවිය බෙර මේ හඬ මුළු පරිසරයේ පුරා ඇසෙන අහසා. එදා බුදුරජාණන් වහන්සේ අහසිම් දෙව්ලොවින් මනුලොවට රන් ඉනිමගකින් වඩිනවා වගේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරමින් වැඩම කරලා. සිරි පතුල තැබුවේ පෙර බුදුවරු පවා ඔය හැම බුද්ධ ශාසනයකම ඔය ප්‍රාතිහාරය සිදු කරගෙන ඔය විදිහටම බුදුවරු වඩිනු. දෙව්ලොව අභිධර්ම දේශනාව අවසන් කරලා. ඒ වැඩම කරලා මනුලවට සිරි පතුල තබන්න එකම තැනක. අදාපීතනට කියන්නේ සංකස්ස දමදිව සංකස්ස භූමිය කියල. එදා බුදුරජාණන් වහන්සේ භූමියයට වැඩම කරද්දි මේ පෙළහර ප්‍රාතිහාරය දැකපු විශාල පිරිසක් එදා අනේ අපිටත් අනාගත බුද්ධ ශාසනයක සමහරු බුදු බව ප්‍රාර්ථනා කරා කිය. අපිටත් පාරමී පුරාගෙන ගිහිල්ල මේ තරම් දෙව් බමුන්ගෙන් පුද පූජා ලබන ලෝතුරා බුදු කෙනෙක් වෙන්න ලැබේවා කියල මිනිස්සු බොහෝ පිරිසක් එදා බුද්ධත්වය ප්‍රාර්ථනා කරා කිය. එදා පිංහතු දැන් දින ගානක් මිනිස්සු මේ භූමිය රැඳිලා ඉන්නකොට මේ ප්‍රාතිහාරය බලන්න. එදා මේ නගර හිටපු ධනවත්ම සිටුවරය හෝගේ නම සිරිවර්ධන ඕගේ පුතාගේ නම සිරිවර්ධන. මේ අය එකතු වෙලා තමන්ගේ දනස්කන්දේ කෝටි ප්‍රකෝටි ගනම් වැය කරලා හැම්ම තැනම දන්සැල් යොදලා මේ පිරිලා ඉතිරිලා ඉන්න මිනිස්සුන්ට ඒ දවස් කීපේම එදා සංකස්සේ පෙළහර සිදුවෙන තෙක් මිනිස්සුන්ට කන්න බොන්න ආහාර පාන දන්සැල් දාලා දන්දුන්න. මහා දං වැටවල් පැවැත්ව මහා පින්කරගත්ත දින ගණනාව. බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දි සාධු කාරදිදී මේ පෙළහර දැකලා. ඒ වෙලේ බුදු හාමුදුරුව ඉදිරියේ උන්වහන්සේ මනුලෝට වැඩම කළ සිරිපතුල තැබුවට පසු වන්දනා කළ සාධු කාරයක් දීල තමන්ගේ හිතේ ප්‍රාර්ථනාව සහිපත් කරගෙන හිටිය අනේ මටත් මේ ප්‍රාතිහාරය දැක්ක වගේම මේ දින ගානක් මේ තරම් මිනිස්සුන්ට කන්න බොන්න දීල දංවැට පවත්තල මටත් අනාගත බුද්ධ ශාසනයක ලෝතුරා බුද්ධත්වය ලැබේවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුවා මේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන මේ මහා පින්වන්ත සිටුවරය කවුද වෙන කවුරුත් නෙමේ. මේ මහා බඩ්ඩ කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඊළඟට මෛත්‍රයේ නමේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා පිංහතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් අවසාන වස්ථාවට විවරණ ලැබුවේ සංකස භූමියදා. බුදුරජාණන් වහන්සේ අර පිරිසාතරයේ විවරණ දුන්න. ඊළඟට බුද්ධත්වයට පත්වෙන්න මේ මහා වීරියවන්ත කෙනා මේ මහා බද්්‍ර කල්පේ. පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියල.
එදා සාරිපුත්ත මහරහතන් වහන්සේත් එතන වැඩ හිටිය. බුදු හාමුදුරු වඩිනකොට පිළිගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ 500 ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඒ භූමියට උන්වහන්සේ සමඟ වැඩම කරලා හිටිය. බුදුරජාණන් වහන්සේ ඒ වැඩම කරලා මිනිස්සුන්ටත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාටත් අභිධර්ම දේශනාවම සාරාංස කරමින් දහම් දෙසවා. ඒ කරුණු මුල් කරගෙන බණකිව. ඒ බණහල සාරිපුත්ත හාමුදුරුවන්ගේ 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඒ භූමිය උතුම් මහරහත් භාවයට පත් වුණ. ඒ වගේම උන්වහන්සේලා ඒ භූමිය නතර වෙලාම කාලයක් පුරා එතන ඉඳගෙනම අභිධර්මය කටපාඩන් කරමින් සජ්්‍යායනා කරමින් කටපාඩමින් දරාගත්ත කියල සඳහන් වෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අර පිරිස අතරදී. සාරිපුත්ත මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනමන. මහනෙනමේ සාරිපුත්තයන් වහන්සේ මගේ බුද්ධ ශාසනය තුළ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ උතුම් අග්‍රස්ථානය ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම්පත්කම ලැබුණේ සංකස්ස භූමීත්. ඔය වගේ මහා පෙළහර පෑම් රැසක් දැම් බලන්න මේ වගේ ප්‍රාතිහාරයක් ඇස් දෙකෙන් දකින කෙනෙ. ඒ බුදුගුණ ගැන හිත පහදවා ගැනීම මොන තරං සසර විපාක දෙන පිනක්ද. සමහර සිදුවීන් වල බුදුරජාණන් වහන්සේ ලෝකධාතු විඤ්ඥාපන සූත්‍ර කියල තියෙනවා අංගුත්තර නිකාය දේශනා. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ විශ්වය ගැන ලෝකධාතු ගැන බුදුහාමුදුරුවන්ගේ ආඥා ශේෂත්‍රයේ විස්තර කරමින් දහම් දෙසනවා. මේ අහගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟ කිලි පොලාගෙනයන් අපි සාමාන්‍ය කළ ලොමු ඩැහැගත්ත කියලා. බුද්ධම සතුටක් ඇතියෙනවා අනේ බුදු කෙනෙකුට මේ තරම් මේ විශ්වය තුළ දස දහසක් ලෝකධාතුව දිවිශාස්ත්‍රී ලෝකධාතුව ත්‍රහි සහසී ගැන කෝටි ලක්ෂයක් සක්වල මේ කෝටි ලක්ෂයක් සක්වල බුදුහාදුරන්ගේ ආඥා ශේෂත්‍රයේ බවට පත්වෙන. එතනිනුත් එහා චතු සහස්සී පංච සහස්සී මේ විදියට විස්තර වෙනවා අනන්ත සක්වල කරා බුදුහාදුරන්ගේ අවබෝධඥාන විහිදෙනවා. මේ දේශනාව තියෙනවා අංගුත්තර නිකායි ලෝකධාතු විඤ්ඥාපන සූත්‍ර. මේ දේශනාව අහගෙන හිටිය ආනන්ද හාමුදුරු පුදුම සතුරකට පත්වෙලා කියනො ස්වාමිනී භාගතුන් වහස ආශ්චරය මගේ ඇඟ කිලි පොලාගෙන ගියා මගේ ඇගේ ලොමු ඩැහැගත්ත බුදුහාන්දුරන්ගේ මේ හැකියාව ලෝකවිදූ ගුණේ උන්වහන්සේගේ විශ්වය ගැන තියෙන අවබෝධය ආඥා ශේෂත්‍ර ගැන අහලා. එතකොට එතන හිටිය උදායි කියලා ටිකක් දේවදත්ත හාමුදුරන්ට පස්සේ හිතවත් වෙච්ච කට හොඳ නැති සාමා හාමුදුරු කෙනෙක සමාර් මොන හරි කිවොත් එකට එක මොන හරි කියන සාමාන් නරක වචනයක් කියන ඒ වගේ කෙනෙ මේ උදායි හාමුදුරු ගත් කටටම කිව්වා ආනන්ද ඔයාට මොකදම ඒ හැකියාව තියෙන බුදු හාමුදුරන්ට ඔයා මොකදම කියලා. බුදුරජාණන් වහන්ස කෙනවා හා උදායි එහෙම කියන්න එපා. උදායෝ ඒ විදිහට කියන්න එපා. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන මේ වෙලාව ඇතිවෙච්ච පැහැදීම ආනන්ද හත්වාරයක් සක්විති රජකන් ලබන්න තරන් ඒ පින බලවත්. ඒ පිනම ඇතිකිව ආනන්දට සක්‍ර දෙවියන් වෙලා හත්වාරයක් උපදින්. දෙව්ලොව මනුලව කල්ප ගණන් දිවිය බ්‍රහ්ම සැප සම්පත් ලබන්න ඒ පින බලවත්. නමුත් ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ පිරිනිවන් පාන කෙනෙක් කියල බුදුරජාණන් වහන්සේදා එතනදි දේශනා කර. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක්ගේ බුදුගුණ ගැන සුළු මොහොතකට හිත පැහැදුනාන. ඒ හිත පැහැදීම තුළ රැස්වෙන පිනේ ආශ්චරය හිතන්න මොන තරං විශාල පිනක් අපිට රැස්වෙනවාද කියලා. අන්නේ නිසා පිංහතුනින් නිතර බුදුගුණ හිතන්. බුදුගුණ මනසිකාරයකය දෙන්න. ඔබ දන්න මට්ටම ඔබට අපි මේ දේශනාව මුලින්ම කතා කර බුදුගුණ අචින්තිය අපි කාටවත් ඔබටවත් මටවත් මාර්ග පල්ලාවී සාමාන්‍ය කෙනෙකුටවත් ඉහල අසූ මහශ්‍රාවකය සාරිපුත්ත හාමුදුරන්ටවත් බුදුගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ බුදුගුණ තේරෙන්නේ හරියටම බුදුගුණ ගැන පරිපූර්ණ වැටහීමක් ඇතිවෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙකුට. හැබැයි අපි දන්න මට්ටමින් බුදුරජාණන් වහන්සේ අපිට හිත පහදවන්න අවශ්‍ය විදිහට බුදුගුණ ගැන විස්තර කරලා තියෙන. උන්වහන්සේට තිබිච්ච විසාරධඥාන චතු විසාරධඥාන
දස බලඥාන ඒ වගේම නවාරහදී බුදුගුණ තෙසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්තිඥාන ඔය වගේ බුදු හාන්දුරන්ගේ බුදුගුණ අපි දන්න මට්ටමෙන් එක බුදුගුණයක් කර අපිට ඔක්කෝම තේරෙන් නෑ කියලා හිතම අපි එක බුදුගුණයක් සහි කරන බුදුරජාණන් වහන්සේ අනේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන සම්පන්න අපි දන්න ටික හිතනවා. ඒ දන්න අරහං ගුණේ විස්තර වසයෙන් හිතනවා. ඒ මොහොතේ බුදුගුණ ගැන අපේ හිතේ ඇතිවෙන පැහැදීම අප්‍රමාණ අචින්තය බුදුගුණ ගැන පුංචි හරි හිත පැහැදුනා නම් විපාකෝහෝති අචින්තයෝ. එහි විපාකයක් අචින්තියමයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්න. අන්නේ නිසා පිංහතුනී හිත නිතර බුදුගුණ මනසිකාරයක් තුළ හිත පහදව ගන්න දක්ෂවෙන්. සමහර තැංගොල තියෙනවා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. හැමෝම මාර්ග පල් ලැබුවෙන හැබැයි බුදුගුණ ගැන හිත පහදවා ගත්ත අය අපායි මිදිල සුගතියගේ දිවියලෝක දිහරි මාර්ග පල් ලබාගෙන එහෙන් ගැලවෙන. සමහරු ඒ වෙනකොට එක්ක වයසයි හොඳටම දුරුවලයි. බුදු හාමුදුරන්ට මුණ ගැහෙනකොට ඒ අයට මාර්ග පල් ලබාගන්න තරන්න නුවන කල්පනා වඩුයි. හැබැයි වන්දනා කළ සාදු කියලා හිත පහදවාගෙන වැන්දත් ඒත් ඇති මරණින් මත සුගතිය කිය. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තයට සමවැදිලා උන්වහන්සේ නිතර උදෑසන හවස්වරුවේ 12 කෝටි ලක්ෂවාරය බැගින් දෙවතාවක් මහා කරුණ සමාපත්තියට සමවාදින්. බුදු ඇසිම් බලනවා කාට දදමම් පිහිටවෙන්න. අඩුගාන සුගතියන් හරි පිනක් තියෙන කෙනෙක් අද කවුද මුණගැහෙන්නේ කියලා කල් ඇතුව එදා දවසේ බණහනය මාර්ග පල්ලබනය නිවන් දකිනය සුගතියන්න හිත පහදවනය ඔක්කොම බුදු වැසින් දකින. උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්ක වයසක අම්ම කෙනෙ කුදු ගැහිච්ච අම්ම කෙනෙ. මේ අම්මා මාර්ග පල් ලබාගන්න තරං යෝනිසෝ මනසිකාරී දිල ධර්මය දියුණු කරගන්න තරන් ඒ වෙනකොට සිහි කල්පනා වඩුයි හොඳට වයසයි. ආයුෂත් ගෙවිලා. එදා දවසේ පෙර සසරේ අකුසල කර්මයකට එල දෙනෙක් කැනලා මැරෙනවා. ඊට පෙර බුදුගුණ ගැන හිත පැහැදුනො සාධු කාරයක් දීල වන්දනා කරත් මේ අම්ම සුගතියනවා. උදෑසනීම බුදුරජාණන් වහන්සේ මේ අම්මට පිහිට වෙන්න. ආනන්ද හාදුරට කෙන ආනන්දය තතාගතයන් වහන්සේ සමඟ වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමඟ වැඩම කරා. මෙහෙම පාරක වඩිනකොට අරම්මත් පාරක් දිගේ බඩකින්නට මොනහරි හොයාගන්න යන ගමනක් වෙන්න පුළුවන්. අමාරුවෙන් කුදු ගැහිච්ච වයසටගේ අම්ම කෙනෙ පාරක් දිගේ අයින දිගේ එනවා. ඒ එනකොට බුදුරජාණන් වහන්සේ පාරෙ වෙනත් පැත්තකින් ඇවිල්ලා ප්‍රතිවිරුද්ධ පැත්තෙන් වැඩම කරලා අර අම්ම ඉදිරියේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. සාමාන්‍ය පාරක පැත්තකින් මිනිස්සු යනවනේ ඉඩ තියෙනවා හැබැයි බුදු හාමුදුරුව මේ අම්ම ඉදිරියේම නතර වුණා. මේ අම්මට ඉස්සරලාම් පුද්ගලයාගේ රූපේ නෙමේ සිරිපතුල් දැක් කුදුවේ චම්ම කෙනෙක්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක දැක්කා. කවුද මේ පුරුෂයා කියලා හිතුවා. ඒ හිතනකොටම ආනන්ද හාමුදුරු පිටිපස්සෙන් වැඩම කරා ආනන්ද හාමුදුරු කියනවා අම්මේ මේ අම්ම ඉදිරියේ වැඩඉන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. හිත පහදවාගන්න. අම්ම හිත පහදවාගෙන සාධකාරයක් දීල වන්දනා කරන්න. අර කියපු ටිකට හිත පැහැදුන අනේ සාධු වනේ සාධු වනේ සාධු කියලා එහෙමම දනගහල සාධකාරයක් දීල වන්දනා කරන්න. එච්චරයි. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද අපි දැන් යමු කිය. බණ කිව්වෙ නෑ. ගාථාවකින්වත් ධර්ම දේශනාවක් කරෙත් නෑ. ආනන්ද හාන්දුරු සමඟ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩිය. අරම්ම බුදුගුණ ගැන් දැන් බුදු හාන්දුරන්ගේ ගුණ ගැන ලොකු දැනුමක් නෑ අර දැකපු ටික වන්දනා කරපු ටික අනේ මේ වගේ උත්ත මේ කදමං උදෑසන දැක වන්දනා කරගත්තා කියලා හිත පහදවාගෙන ඉදිරියට යනකොට කුලප්පුයි කෙල දෙනෙක් ඇවිල් ඇනගෙන ගිය. ඒක පෙර සසර කර්ම විපාකයක්. එහෙ මැදගෙන වැටුණා නින්දෙන් පිබිදිය වගේ දිවිය ලෝක විශාල දිවිය සැප සම්පත් ඇති දිවිය මාලිගාවක පහළ වුණ. බලන්න අර බුදු හාමුදුරුව ගැන හිත පහදවල වන්දනා කිරීමේ පින. ඒ නිසා පිංගතුනි බුදුගුණ ගැන හිත පහදවනවා කියලා කියන්නේ මහා පිනක් අප්‍රමාණ පින. තිය නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුදුගුණ ගැන හිත පහදවන්න. සද්ධාව ඇති කරගන්න.
නිතර බුදුගුණ හිතන්. දැන් බලන්න දජග්ග සූත්‍රය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ භයංවා චම්බිතත්තංවා ලෝමහන්සවා. භයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුගුණම හිතන්. බුදුගුණ මනසිකාරයමේදේ. ඒ නිසා මේ රෝගබිය ඉදිරි වසංගත බිය ඉදිරි හැම වෙලාම බුදුගුණ මනසිකාරය ජීවිතයේ පුරුද්දක් කරගන්න. උදේ හවස බුදුගුණ සිහි කරන්න. නිතර බුදුගුණ මෙනෙහි කරන්න. නිදාගන්න ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් හැමවෙලේම බුදුගුණ මෙනෙහි කරන්න. අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. තිය නිසා පින්වතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිත. දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපි කාටත් අහිමි වෙලා යන අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට මේ මනුස්ස ජීවිතය අවසන් වේද කියලා ඔබුවත් මමවත් අපි කවුරුත් දන්න. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන නිතර සිහි කරන්න. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර සංඝයාට ලෝකයාට දේශනා කරපු අවසාන බුද්ධ වචන තමයි හන්දදාන භික්කවේ ආමන්ත්‍යයන්. මහණෙනි අවසාන වශයෙන් නුබල අමතනෝ. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්. අප්‍රමාදීව කුසල් දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසාන බුදු අදන දේශනා කළ පිරිනිවන් පෑ. තිය නිසාද දවස දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මම බුදුගුණ සිහිකරමින් ධර්මයේ සඟගුණ සිහිකරමින් තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගනිමින් උතුම් සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කර ගනිමින් පෝය දවසට උපෝ සත සීලයක් ගෙදර ඉඳං හරි පන්සලට යන්න බැයින ගෙදර ඉඳං හරි සිල්රකිමින් මේ ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගන්න. මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලුපේ සියලු දෙවියෝ සාධු කාරතිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස් සයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල අපි සාදු කළ දෙවියන්ට පින් දෙමු. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනම් ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්මය ශ්‍රවණය කළ සත්පුරුෂවත් හැම දෙනාටම ධර්මාවබෝධය වේවා. පින්වත්නි ධර්මානුකූලව සද්ධර්ම දේශනාව සිදු කරන්නට දුනි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණදිකේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක පින්වන්ත ස්වාමින් වහන්සේ. අපි හැමදෙනාම සාදු නදින් පාදාභේ වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. පින්වත්නි වටිනා ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය එම් කුසුමාවතී සොහරිය විසින්. එතුමියගේ අරමුණ ලෙසින්ම සාක්ෂාත් වේවා. වසරකට පෙර අතු පරලෝසපත් වූ එම් විමලසේන සොහරාට අමා මහ නිවන් අවබෝධ වේවා. සියලු දේශනාමේ කුසල් අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් ඔබේ නිවහනින් සමුගන්නේ වටිනා සද්ධර්ම දේශනාවකින් නැවතත් මුණ ගැහෙමු. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ සැලසෙත්වා. සම්මා සම්බුදු සරණයි.